දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Thank you pastor. සීල ගෞරවයේ මහිමේ ප්‍රශංසාව අයිති ඥාන වහන්සේට පුත්‍රයන් වහන්සේට විශුද්ධාත්ම වහන්සේට මිසා මාතුල මේ පොළ කිසිම කෙනෙකුට නෙවෙයි. ඉතින් හැමෝටම මම වහන්සේට අපි දෙනවා. pastor යාත්‍රා කළා වගේ මම මේ ඇත්තටම ශුද්ධාත්ම වහන්සේට මොකටද උගන්වන්නේ. ඉතින් කිව්වොත් ඉස්සෙල්ලා මට අයිති දෙවියන් වහන්සේ ලස්සන දෙයක් කරගෙන ආදී මහසල ගොඩාක් ස්තුතියි මම මුළු හදවතින්ම ස්තුති කරනවා මේ අවස්ථාව නිසා ඒ වගේම මේ අවස්ථාව සලසලා දෙන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරේ පාස්ටර් වයිස් සිස්ටර් නිසා මම මුළු හදවතින්ම ස්තුති කරනවා ඒ වගේම මේ සභාවේ හැම කෙනෙක්ම වැඩි මහල්ලන් තවත් අනින පාස්ටර්ස්ලා නායකයෝ සහ සියලු දෙනා නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා මොකද ඒගොල්ලෝ සමග එකට එකතු වෙන්න දෙවියන් වහන්සේ දීපු මේ අවස්ථාව අත්කල් ගඳගෙන වහන්සේගේ රාජ්‍ය මේ පොළවේ ගොඩනගන්න වහන්සේ කැඳවලා තිබෙන නිසා ඒක ලොකු වාක්‍යයක් Hallelujah. Devan Master ප්‍රශංසා වේවා. හොඳයි අපි ගියසුමානේ sorry මේ පෙරේද අපි නතර කරේ ක්‍රියාපොතේ පළවෙනි පටන් ගැනීමේදී තමයි අපි නතර කරේ. ඉතින් අපි එතන නතර කරපු තැනින් අපි බලන්න යනවා ගියසුමානේ පෙරේද අපි බැලුවා කරුණු කීපයක් ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම ගැන පෙන්තකොස්ත දවස ගැන පෙන්තකොස්ත කියන්නේ 50 කියන එක 50 කියන එක. එතකොට ජේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටලා කුරුසපත් වෙලා දවස් 3යි මලවුන්ගේ නැගිටලා දවස් 40යි. එතකොට දවස් 43යි. එතකොට ගෝලියෝ නතර වෙලා හිටිය දවස් 7ක් සත්‍යයක්. එතකොට දවස් 50 සම්පූර්ණ වෙනවා. 50 වෙනි දවසේ තමයි ශුද්ධාත්ම වහන්සේගේ වැගිරීම මේ සිද්ධ වුණා කියලා කිව්වා. එතකොට අපි බැලුවා ගොඩක් විදිහට දන්නේ ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියේ පෙන්තකොස්ත දවසේ කියන එක තමයි ඉන්නේ. නමුත් ඒක නෙවෙයි දේ අද චුට්ටක් ඒ එතනින් ගියසුමාන පෙරේදම ටිකක් ඒ අන්තිම හරිය නිසා චුට්ටක් වේගෙන් ගියාට අද තව චුට්ටක් ඒක ගැන බලමු. දැන් ක්‍රියාපොත කියන්නේ ක්‍රියාපොත තමයි සභාව ආරම්භය පටන් ගැනීම. ඒ නිසා සභාවන් ගැන පොඩි විස්තරයක්ත් අපි බලන්න යනවා අද. සමහරට ඔබ දන්නවා ඇති සමහරට ඔබ දන්නේ නැතුව ඇති ප්‍රශ්නයක් නැහැ. ඔගේ normal slide එකේ මම පොඩි තව වෙනස් slide එකකට යන්න ටික ඔයාලට බලන්න කියන්න. හොඳයි. දැන් සභාව ජේසුස් වහන්සේ කියවනේ උන්වහන්සේ මත උන්වහන්සේ තමයි පර්වතයේ උන්වහන්සේ මත උන්වහන්සේගේ සභාව ගොඩනගනවා කියලා. දැන් වර්තමානයේ අපි ගත්තොත් එහෙම සභාවන් ගත්තොත් අපිට ප්‍රධානම සභාවන් දෙකක් තිබෙනවා. නැත්නම් කොටස් දෙකකට එකක් තමයි කතෝලික සභාව, කතෝලික චර්ච්, කතෝලික සභාව. ඊළඟට ප්‍රොටෙස්ටන්ට් සභාව. ඒක කියන රෙෆර්මාදු සභාව කියලා කියනවා. හරි. එතකොට දැන් අපි අයිති වෙන්නේ ප්‍රොටෙස්ටන්ට් රෙෆර්මාදු සභාවට තමයි යටතේ. දැන් ජේසුස් වහන්සේ තමයි මේ. හරි. ඒක යටතේ තමයි දැන් බෙදුනේ. ඒක බෙදුනේ කොතනදද? දැන් අපි බලන්නේ බයිබලයේ අලුත් කිවිස්සනේ ක්‍රියාපොතට එනකොට දැන් ක්‍රියාපොත අවුරුදු 30ක් තිස්සේ ලියුවා. ක්‍රිස්තු පූජාවෙන් පස්සේ ඉඳන් 30 නම් 60 වෙනකම් ලිවයි කියනවා. දැන් මේ සිදුවීම සිද්ධ වුණේ 250 සහ 330 අතර. හරි. ක්‍රිස්තු වර්ෂය කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පස්සේ AD 250 to 330 විතර කොන්ස්ටන්ටයින් කියන රජතුමා විසින් තමයි උනේ. එතකොට ඒ කාලේ දරුණුයි කිසි කෙනෙකුට ක්‍රිස්තියානි කියලා නම කිව්වත් හන්දිවල තියලා පුච්චලා මරනවා කෙලිම පුච්චනවා අමෝමෙන් පුච්චලා අනිත් අයට පාඩමක් ඇටියට දඬුවම් කරනවා. කාටත් එක්සිට් වෙන්න බෑ, එකතු වෙන්න බෑ. එතකොට නම් මේගොල්ලෝ ඉච්ඡර දරුණුම අමාරු කාලෙදී පීඩා කාලෙදී ඒගොල්ලෝ සර්විස් තිබ්බා. කොහොමද සර්විස් තිබ්බේ? ඔබ ගෙදරක දැක්කනම් අර මාළුවාගේ සලකුණ ඔබ දන්නවනේ ක්‍රිස්ටියන් ෆිෂ් ඒ මාළුවාගේ සලකුණ දැක්කනම් ඒ ගෙදර ඒ කෙනා දන්නවා අද පාන්දර නැත්නම් පාන්දර 3ට මේ ගෙදර තමයි සර්විස් එක තිබෙන්නේ. ඒ තමයි සලකුණයි. හරි. මොකද කුරුසයක්වත් දාන්න බෑ. දැම්මොත් ඉවරයි. ඒකෙන් තමයි දැනගන්නේ අපි හාවල් ගෙදර මේකක් වෙනවා සර්විස් එක කියලා. ඉතින් එහෙම ඉන්නේ නැද්ද මේ කොන්ස්ටන්ටයින් රජතුමාගේ අම්මව ඇවිල්ලා හෙලෙනා
යාගේ නම. අද ගොඩක් සභාවන් තිබෙනවා හෙලේනා කියලා නම් වලින් මොකද එයා දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව පිළි අරගෙන කැලේදීම ලබලා හිටියා. හැබැයි පුතා දන්නේ නැහැ. ඒක රාසිගතව එයා හොරෙන් දේවල් යාඥා කරනවා දේවල් කරා ඔක්කොම කරා. දැන් ඒ කොන්ස්ටන්ටින්ගේ තාත්තා මැරුණාට පස්සේ මැරුණාම දැන් පුතා තම තරුණයි නමුත් රජකමටපත් වුණා. එයාගේම අංකල් තමයි හිටියේ හමුදාවේ හමුදාපතියට. මොකද දැන් එයා කිව්වා මෙයා පොඩි වැඩි ඒ නිසා එයා රජකමටපත් වෙන්න ඕනේ කියලා ප්‍රශ්නයක් ඇති වුණා මේ දෙගොල්ලෝ අතර යුද්ධයක් හට ගන්න ගත්තා. එතකොට මෙයා කිව්වා නෑ මම දෙන්නේ අංකල්ට මම කොහොමද දෙන්නේ නෑ මම යුද්ධ කරනවා කියලා වල කට්ටිය අරගෙන ගිහිල්ලා ඉන්නේ නැත්තේ යුද්ධ කරන්න. හරි ඉතින් මේ රාජතුමා අම්මට හරිම ආදරේ අම්මා හැම දෙයක්ම අම්මගෙන් තමයි අහන්නේ අම්මගෙන් කරන්නේ ඊට පස්සේ දැන් ඊළඟ දවස් උදේ යුද්ධෙට කලින් දවසේ රාග ගිහලා නිදාගෙන ඉන්නකොට පාන්දර හීනයක් දැකලා දැක්කේ කුරුසියක් ලොකු කුරුසියක් එයා ළඟට එනවා ඒ කුරුසිය පිටින් එළියක් එනවා මේ විදිහට ආවම මේක දැකලා ඊට පස්සේ මෙයා අම්මට පණිවිඩයක් කවලා කිව්වා මම මේ වගේ දෙයක් දැක්කම කිව්වම අම්මා කියලා ඔයාට ජයග්‍රහණය තිබෙන්නේ ඒ කුරුසියෙන් තමයි කියලා කිව්වා කිව්වම මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ ඔක්කොමලා අරගෙන අඳින්න පුළුවන් චෝක් කෑලි වගේ නැත්නම් ওই ගල් කෑලි අරගෙන ඒගොල්ලන්ගේ කඩුවල කුරුසයන්ද හෙල්මට් වල කුරුසයන්ද එතකොට මේ ලයවැස්ම වල කුරුසයන්ද හැම තැනම ලියන්න අඳින්න පුළුවන් දැන් යුද්ධෙට කලින් පාන්දර 7ට නැගිටලා හැම තැනම කුරුසෙ අඳලා මොකද කරේ කිසිම යුද්ධ kind of experience එකක් නැතුව එයාගේ අංකල් ඇවිල්ලා මේජර් kind of ජෙනරල් මේකේ එයාත් එක්ක යුද්ධ කළා එයා දින්නලා දුවගෙන ඇවිල්ලා කිව්වා අම්මේ ඔයා ඒ පෙන්නපුදී ඒ කුරුසේ දින්න වාගේ දෙවියන් වහන්සේ අපිව දිනුවා අම්මේ කියලා කිව්වම අම්මා ඊට පස්සේ තමයි ක්‍රිස්තියානි නැවත අවසර දුන්නා ක්‍රිස්තියානි කියන්නේ ආගම හැමෝටම අදහරන්න ඊට පස්සේ සම්මතයක් ගෙනාවා ක්‍රිස්තියානි මිසක් වෙන ආගමක් අදහන්න බෑ තනි ක්‍රිස්තියානි විතරක් කියලා. ඒකයි අද ඔබ කියන්නේ මූවි කරකවාරි අපි දැක්කොත් එම රෝම සොල්දාදුවෙක් කියන කුරුසිය දකින්න හැමතැනම අපි කඩුවක කුරුසියක් තිබෙනවා හෙල්මට් එකේ කුරුසියක් තියෙනවා මොකක් හරි කියන්නේ මේ සයිඩ් ප්ලේට් එක තිබ්බත් කුරුසියක් ඒක තමයි ඒ හේතුව හැමතැනම කුරුසිය අඳින්න. ඉතින් ඊට පස්සේ මොකද කරේ ඒ කරපු ඒගොල්ලන් කරපු නමස්කාරවල ඔක්කොම නවත්තලා ඒ තැන්වල තිබිච්ච පිළිම ටික ඔක්කොම අයින් කරලා සේරම සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි බවට පත් කරා. එතකොට ක්‍රිස්තියානි කෙනෙක් කිව්වම කෙලිම ආණ්ඩුවේ යාට ඉහළින්ම වරප්‍රසාද. එයාට ඔක්කොම ජොබ් එක හම්බෙලා යාට අවශ්‍ය ඉන්න තැන් හම්බෙලා ළමයිට ඔක්කොම දේවල් බලා ගන්න ක්‍රිස්තියානි කිව්වොත්. එතකොට ක්‍රිස්තියානි නොවන අය බොරුවට ගිහිල්ලා කියාගෙන මම ක්‍රිස්තියානි කියලා ඒ දේවල් රජතුමාගෙන් වාසි ගත්තා. එච්චරට ඒ රජතුමා තනිකර දේවල් කරේ. ඊට පස්සේ තමයි මේ ප්‍රශ්න ටික ඇති වෙලා මොකද කරේ එතන හිටපු ඒ කාලේ රෝමවරු අදහපු ඩයනා කියන එක්තරා දේවතාවන් රූපයකට තමයි ඒගොල්ලෝ නමස්කාර කරේ. ඉතින් ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක්. මොකද එකපාරට ඒවා අයින් කරපුවම කොච්චර කළත් මේ පිළිගන්නේ නැහනේ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ මොකද කරේ ටික වෙනස් කරලා තමයි බාබිලෝනියේ තිබිච්ච ශිෂ්ටාචාරයේ ගිහිල්ලා බලලා ඒ කියන පූජකයන්ව හම්බෙලා ඒ දේවල් කරලා ගෙනල්ලා පොඩ මේ සභාව ඇතුළට රූප නමස්කාර සහ රූප අඳින්න ගත්තා. එතකොට දැන් ක්‍රිස්තියානි සභාවේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම පාස්ටර් අපි නෝමල් ඇඳුමක් අඳන් ඉන්න අපිත් නෝමල් ඇඳුමක් නේ. එතකොට සභාවේ සෙනඟක් ආවම පාස්ටර් කවුද ඇදලිවන්තයෙක්ද කවුද කියලා දන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට කන්ෆියුස්. එතකොට ඒගොල්ලෝ මොකද කරේ කිව්වා මේක අමාරුයි මේක කරන්න බෑ. පූජකයා කවුද මේ ඇදලිවන්තයෙක් කවුද කියලා දන්න. ඒගොල්ලන්ට කිට් එකක් අඳමු කියලා කිව්වා. එතකොට තමයි අර ලෝගෝ ආවේ. ලෝගෝ කිට් එක ඇවිල්ලා එතකොට දැන් අඳුර ගන්න පුළුවන් පූජකයා වෙනමයි මේ ප්‍රීස්ට් මේ කවුද නෝමල් ඇදලිවන්ත කවුද කියලා අඳ ගන්න පුළුවන්. ඒක ඕකෙන් තමයි මේ සභාව දෙක මේ විදිහට කතෝලික සහ ප්‍රොටෙස්ටන්ට් වුණේ. තව ගොඩාක් විස්තර තියෙනවා ඒක කියන්න වෙලාව නැති නිසා බොහොම කෙටි කරලා ඔබට කිව්වේ. එතකොට ඇවිල්ලා තමයි ඊට පස්සේ මේ දේවල් ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා නෑ දැන් පටන් ගත්තේ ක්‍රිස්තියානි කිසි දෙයක් නැතුව රූප නමස්කාර කිසි දෙයක් නැතුව නමුත් දැන් මේක වෙනස් වෙගෙන යන නිසා කට්ටියක් වෙනම කඩාගෙන ගියා ප්‍රොටෙස්ටන්ට් හැටියට බෑ මේක අපි මේ කියන දේවදත්තම අපිට පිළිගන්න බෑ මේ දේවල් අපිට බයිබලයට විරුද්ධයි අපි කරන්නේ අපි ඉන්නයි කියලා වෙන් වෙන්න ගත්තා දැන් අපි ගත්තොත් එම් අපිට ප්‍රොටෙස්ටන්ට් නැත්නම් පෙන්තකොස්ත සභාවේ අපි ගත්තොත් ප්‍රොටෙස්ටන්ට් සභාව යටතේ එනවා ඇඩ්වර්ටිසම් ඇන්ග්ලිකනිසම් හරි ඇන්ග්ලිකන් සභාව බැප්ටිස්ට් චර්ච් කල්වරි චර්ච් කියලා කල්වනිසම් එතකොට ලුතරන්ස් ඊළඟට මෙතොඩිස්ට් ඊළඟට පෙන්තකොස්ත හරි
මේ සභාවන් තමයි නැත්නම් අපිට කියනකොට නිකායන් වෙන වෙනම කට්ටිය හැදිලා අද ලෝකෙක බැලුවොත් එහෙම කල්වාරිය තව කෙනෙක් කියනවා අපි බැප්ටිස්ට් සභාවෙන් අපි ඇන්ග්ලිකන් චර්ච් එකෙන් ඔය වගේ විදිහට. ඉතින් අපි ඔබයි මායි අද අවුත් වෙන බ්‍රදර් අපි මේ කට්ටිය 6 දෙනා 7 දෙනා මොකද අපි පෙන්ටකොස්ට් සභාවක් තමයි අපි අයිති වෙන්නේ. හරි. එතකොට දැන් මෙතන ගත්තොත් මේ අද කාලේ තියෙන දේවදර්ම පිළිබඳ මතභේදයක් තිබෙනවා. තියොලොජිකල් ඩිස්පියුට් එකක් තිබෙනවා. මොකද්ද ඩිස්පියුට් එක? කවුද හත් එක්කද? බැප්ටිස්ට් සභාව සහ පෙන්තකොස්ත සභාව අතරේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන ඩිස්පියුට් එකක් තිබෙනවා. ඒ කියන්නේ පොඩි මතභේදයක් තිබෙනවා. මොනවද කියන්නේ? බැප්ටිස්ට් සභාව කියනවා ජේසුස් වහන්සේව පිළිගත් මොහොතේදී අපි එදා බැලුවා වගේ පෙරේදා ශුද්ධාත්මයන් වහන්සේ අපතුලට එනවානේ. හරි. දැන් ඔබ දන්නවා යෝහන් 20:22 තමයි යේසුස් වහන්සේ ඉස්සෙල්ලාම ශුද්ධාත්ම වහන්සේ දුන්නේ. ඒක තමයි ෆස්ට් ස්ටේජ් එක ගැලවීම ලබද්දී ශුද්ධාත්ම වහන්සේ මාතුලට එනවා. දැන් ගැලවීම ලැබලා ඕනතරම් අය ඉන්නවා මාස 6ක් අවුරුද්දක් අවුරුදු දෙකමාරක් අන්‍ය භාෂාව නැතුව ඉන්නවා. හරි තාම අන්‍ය භාෂාව නැහැ. හැබැයි ගැලවිලා අවුරුද්දක් වෙනවා. හරි. එයා ගැලවීම ලැබලා අවුරුද්දක් කියලා කිව්වන්නේ එතන ශුද්ධාත්ම වහන්සේ නැහැ කියන එක නෙවෙයි. එයාගේ ජීවිතයේ ගැලවීමේදී අතන යෝහන් 20:22 සිද්ධ වෙලා ඉවරයි. අත ශුද්ධාත්ම වහන්සේ ඇවිල්ලා ඉවරයි. හැබැයි බැප්ටිස් හෝලි ස්පිරිට් එක ශුද්ධාත්ම වහන්සේගේ බෞතිස්මය තාම එයා ලබලා නැහැ. ඒක තමයි පෙන්තකොස්ත දවසේ සිදු වෙන දේ. හරි. එතකොට එහෙම ඉන්න පුළුවන්. ඒතර මේගොල්ලෝ කියන මේ ෆස්ට් ටයිම් ආවට පස්සේ ආයෙත් එකක් මැරෙනකම් යන්නේ නැහැ ශුද්ධාත්ම වහන්සේ. ඒක තමයි එච්චරයි. ආයෙ තව එන්න දෙයක් නැහැ කියලා කියනවා. එතකොට පෙන්තකොස්ත සභාව කියනවා නෑ. එහෙම නෑ. ශුද්ධාත්ම වහන්සේ ඇවිල්ලා ඊට පස්සේ ආපහු පෙන්තකොස්ත දවසේ ශුද්ධාත්ම වැගිරීම සහ නැත්නම් බෞතිස්ම සිද්ධ වෙන්න ඕනේ කියලා කියනවා. එතකොට මේ දෙගොල්ලෝ අතර ඒගොල්ලෝ කියනවා නෑ ආයෙ තව වැගිරීමක් ආයෙ ශුද්ධාත්ම වහන්සේ කෙනෙක් එන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මේ දෙගොල්ලෝ අතර වාද විවාද ඇති වෙන. ඊට පස්සේ කේන්ති යනවා. අය මොකද මේක පිළිගන්නේ නැහැ. මේක මෙයා කියන දේ මෙයා පිළිගන්නේ, මෙයා කියන දේ මෙයා පිළිගන්නේ. නිසා දෙගොල්ලෝ කේන්තින් තමයි ඔය වාද විවාද අවසන් වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් කියන්න මේ දෙගොල්ලන්ගෙන් කවුද හරි? ඉගෙනගත්ත දේවල් වලින් දැනගත්ත දේවල් වලින්. කමන්න. මම කියන්නේ. අත්‍තරම කිව්වොත් එimhe බැප්ටිස්ට් සභාව 150ක් හරි, පෙන්තකොස්ත සභාව 150ක් හරි. දැන් මොකද අපි බැලුවානේ. දැන් අරගොල්ලෝ කියනවා ජේසුස් ශුද්ධාත්ම වහන්සේ ආවට පස්සේ ඒක ලයිෆ් ටයිම්. ආයෙ යන්නේ නැහැ. ආයෙ එන්න දෙයක් නැහැ. ඇවිල්ලා ඉවරයි. අපි එපිස 1:13-14 අපි බලනවා සීල් එකක් තිබා. මුද්‍රා කරා වහන්සේ අපි වගේලා. හරි? ඒක හරිනේ. ඔව්. එතකොට ඒක 150ක් කටේ. හැබැයි ආවා කියලා වල මට ශුද්ධාත්ම බෞතිස්ම ආවේ නැත්නම් මට අන්‍ය භාෂාවෙන් මම කතා කරන්නේ නැත්නම් නැති වුණොත් පෙන්තකොස්ත දවස් සිදුවෙච්ච දේ සිදු වෙන්න ඕනේ. මොකද ඉතිහාසයේ ගතව සිදුවෙච්ච කාරණා තුනක් එකක් තමයි ජේසුස් වහන්සේගේ ඉපදීම, ඊළඟට උන්වහන්සේගේ කුරුස පූජාව, නැවත නැගිටීම සහ නැවත උන්වහන්සේ පෙන්තකොස්ත දවස ඊළඟට උන්වහන්සේ ඇවිත් නැවත අපිව අරගෙන යන දවස. මේ සියල්ල ඉතිහාසගත වෙච්ච දේවල්. නමුත් මේකෙන් පෙන්තකොස්ත දවස දක්වා දේවල් සිද්ධ වෙලා ඉවරයි. ඒ ඔක්කොම සාක්ෂිසාර ඒ දේවල් හේතු සාධක තිබෙනවා. නමුත් උන්වහන්සේ නැවත ඇවිත් උන්වහන්සේගේ සභාව අරගෙන යන එක තාම පෙන්ඩිං. ඒක උන්වහන්සේ අනිවාර්යයෙන්ම එයි අරගෙන යයි. ඉතින් අරගොල්ලෝ 150ක් හරි මේගොල්ලෝ 150ක් හරි. ඉතින් අපි මොකද කරන්න ඕනේ? ආයාගේ 50 මෙයාගේ 50 දෙකම එකට එකතු කරලා අරගෙන 100%ක් අපි හදා ගන්නයි තියෙන්නේ. හරි? මෙහෙමයි මේගොල්ලන්ගේ යන්නේ. ඉතින් මෙතන අදාළ බයිබල් පද තමයි තිබෙන්නේ 31:13-14 කියන මුද්‍රා තිබ්බා කියලා. මම මේ උදාහරණයකට පෙන්නන්න මේ වගේ මුද්‍රා කරාට පස්සේ මේකේ මේ ලියුම් කවරේ යවුවම ඒ ලබා ගන්න කෙනාට තමයි මේක කඩන්න අයිතිය තියෙන්නේ. ඉතින් දැන් බැප්ටිස්ට් සභාව කෙනක ලැබුණාට පස්සේ කවදාකවත් යන්න නැහැ කියලා එහෙම නැහැ. අපිට පුළුවන් ඕන වෙලාවක මේ ගැලවීමෙන් හැරිලා ගිහිල්ලා ලෝකෙට ගිහිල්ලා නැවත ආපහු හිටපු ජීවිතේට පාපයට වැටිලා ඒ දේවල් නැති කරගන්න පුළුවන්. ස්වර්ග රාජ්‍ය අපිට නැති කරගන්න පුළුවන්. අපිට සදාකාල ජීවන නැති කරගන්න පුළුවන්. ඒතකොට ඒ කියන විදිහට ඒක ලයිෆ් ටයිම් ආයේ කවදාකවත් නැති වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ කියන එක නැහැ. එහෙම නැහැ. අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්න ඕනේ. මම පෙරේදා කිව්වා වගේ මොන දේ අපි කරත් අපි අපේ සාක්ෂි අපි ගැලවීම අපි ආරක්ෂා කරගන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ ගාවට යනතුරු. ඒක ඉම්පෝටන්ට් දෙයක් අපිට අපේ ජීවිතේ. ඉතින් ඒ සීල් එක කඩා ගන්න පුළුවන් අයිතිය තියෙන මට දෙවියන් වහන්සේ දුන්නාට පස්සේ දෙවියන් වහන්සේ ඇවිල්ලා ගන්නෙත් නැහැ, ඒක අයින් කරන්නෙත් නැහැ. ඒක සම්පූර්ණ 100%ක් මගේ අතේ තිබෙන්නේ. මමයි ඒක වඩුගන්න. අපි බලුවා යෝහන් 20:21 අපි ඔබ දන්නවා. ඉතින් අපි එතකොට
මම දාවිත් රජතුමා ගැන අපිට කිව්වා මම පළවෙනි යාව ඉස්සෙල්ලාම ආලේප කරා ඊට පස්සේ සෙකන්ඩ් ටයිම් දෙක සාමල් දෙකේ හතරේ ආලේප කරා ඊට පස්සේ තුන්වෙනි ආලේප කරා. ඕකම ක්‍රියාපොතේ තිබෙනවා. අපේ පළවෙනි වතාවට යොහන් 21 අපිට ෆස්ට් anointing එක කරනවා ශුද්ධාත්ම වාසත් එක්ක ඊට පස්සේ ක්‍රියා දෙකේ එකේ එනවා ඊට පස්සේ දෙකේ හතරේ වහන්සේගේ ශුද්ධාත්ම වැගිරීම කියලා කියන්නේ ශුද්ධාත්ම වහන්සේගේ පෙන්තකොස්ත දවසේ කියන අපි තුල ඉන්න ශුද්ධාත්ම වහන්සේ එලි දැක්වීම ඒ කියන්නේ මැනිෆෙස්ටේෂන් එකක් වෙනවා. ඒ කියන්නේ සරසවින් වහන්සේ උදබලව සරසවනු ලබන්නේ කියලා කියනවා නේද? අපිට පාටි එකක් තිබෙනවා නම් බර්ත්ඩේ පාටි එකක් නම් සරසුවොත් තමයි දන්නේ කෙනෙක් මොකද්ද මේ ගේ සරසවලා තියෙන්නේ. මොකද්ද හේතුව? මොකද්ද විශේෂත්වය? බර්ත්ඩේද කාගේද බර්ත්ඩේ එක කියලා. සරසුවේ නැත්නම් හැට බර්ත්ඩේ එකක් තියෙනවද කියලාත් අපි දන්නේ නැහැ. කවුරුද එයාගේ බර්ත්ඩේ එක තිබ්බේ කියලාත් අපි දන්නේ නැහැ. මතක තිබ්බොත් මිසක් නේද? ඒ වගේ අපි තුලින් මැනිෆෙස්ටේෂන් වෙන්න ඕනේ. ශුද්ධාත්ම වහන්සේ අපි තුලින් පෙන්වන්නේ. ඉංග්‍රීසි සමහර පරිවර්තන තියෙනවා innermost ඇතුලෙන් පිටස්තරට ගැලීම තමයි උන්වහන්සේගේ ඒ පෙන්තකොස්ත දවසේ සිද්ධ වීම. ඊළඟට අපි ගියොත් එහෙම ක්‍රියා 4:31 නාවත වාරයක් ඒගොල්ලෝ and then they had prayed and the place was shaken where they were assembled together and they were filled with the Holy Ghost and they spoke with word of God with boldness. On යාඥා කළ පසු ඔවුන් රැස්ව සිටි ස්ථානය මේ හතරදී තුන්වෙනි වතාවට ඒගොල්ලෝ නැවත එකතු වෙලා යාඥා කරද්දී ඒ කියන්නේ භූමිකම්පක් නෙවෙයි ඒට ස්ථානයේ සැලුණා කියනවා ඒගොල්ලෝ එච්චරට බලයෙන් ඒගොල්ලෝ පිරලා උන්වහන්සේගේ දේවල් කරා කියලා. ඉතින් අපි ආලේපය ගැන ගත්තොත් ස්ටේජ් තුනක් තිබෙනවා. පළවෙනි පටන් ගන්න ඊට පස්සේ දෙවෙනි ආලේපය ඊට පස්සේ තර්ඩ් තුන්වෙනි ස්ටේජ් එකට අපි යන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අපි සමහර වෙලාවට මේ ලෝකේ දකිනවා බලවත් දේවදාසය බලවත් විදිහට පාවිච්චි කරන්න අපි හිතන සමාට ඇයි කියලා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ තුළ ඒ තුන්වෙනි ස්ටේජ් එකට යන්න පුළුවන්. ඒ ඔක්කොම Taman සතු වෙන්නේ. සමහරට අපිට හිතන්න පුළුවන් ඇයි යාව තෝරගන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබුණාද මොනවද කියලා. නෑ. දෙවියන් වහන්සේ අපිව තෝරගත්තා. අපිට පුළුවන් පාවුල්තුමා කියන්නේ ජේසුස් වහන්සේ පිළි අරගෙන අංශක 180ක් හැරුණා දවස් 3ක් ඇතුළතදී. දවස් 3ක්. ඒ කෙටි කාලයක් තුළදී කවුරක්වත් ඒ තරම් වෙනස් වීමක් ඇති වෙලා නැහැ දෙවියන් වහන්සේට. ඒතර කොච්චර දුරට මගේ මානසික දේවල් මම අයින් කළා ශුද්ධාත්ම වහන්සේත් එක්ක ආත්මෙන් තව වෙනවද? මාව දෙවියන් වහන්සේගේ ආලේපය මා තුළ වැඩි වෙනවා. ඉතින් අපි අපේ normal slide එකට යන්න. අපි බලුවා ක්‍රියාපොත ලෝකතුමා තමයි ලිව්වේ අපි ඒ කියන්නේ අපි පෙරේද බලපු නිසා පොඩ්ඩක් ස්පීඩ් කළා යම් ඊළඟට අපි බලුවා දැන් අපි බලුවා මේ එකේ 8 බලුවා හරි ක්‍රියා 8 කියන්නේ සමාරිද යුදයද සීල පුණක් නැරකෝස් සුභාරංශ ප්‍රකාශ කරන්න කිව්වා එතකොට 120 දෙනාගෙන් තමයි පටන් ගත්තේ සභාව 3000ක් වුණා 3000න් තව 5000ක් ගැලවීම ලැබුණා ඒ වගේ දිගින් දිගටම සභාව වර්ධනය වෙවි අද ඔබයි මායි පිළි අරගෙන ඉන්න තැනකට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සභාව අරගෙන ඇවිල්ලා තිබුණා. මැද්දදී කොච්චර පීඩාවන් ආවත් මරුවත් මම ඔබට කියවනේ ඒ අදහන්න දෙන්න ක්‍රිස්තියානි කියලා නම කිව්වත් මාරම තත්ත්වයකට සභාව නැති කරන්න හැදුවත් දෙවියන් වහන්සේව ඒ දේවල් කාටවත් කරන්න බෑ. ඒක නිසා මේ උන්වහන්සේගේ බලයෙන් තමයි මේ දේවල් කරන්නේ. ඊළඟට අපි මෙතන D එකේ තියෙනවා except for the early chapters Luke was more than a spectator. He was an active worker in the ministry as the companion Paul on his second and third missionary journey and his trip to Rome as a prisoner. The Paul Luke තුමා විල ඇත්තටම ඒ කියන්නේ බලලා නිකන් පිටස්තර බලලා මේ නිකන් ඕක ගැන මේ ගවේෂණය කරපු පුද්ගලෙක් විතරක් නෙවෙයි සභාවේ ඉතාමත් ඇක්ටිව්ලි ක්‍රියා කරපු සභාවක් බලාගත්ත පාවුතුමත් එක්ක මේ මිෂනරි ගමන් වල ඕ සමග ගිහිල්ලා මේ දේවල් ඔක්කොම දෙවියන් වහන්සේගේ දේවල් කරපු පුද්ගලෙක් තමයි ලූක් තුමා කියන්නේ. ඊළඟට birth of the church අපි බැලුවා ශුද්ධාත්ම වහන්සේගේ උන්වහන්සේ පොරොන්දු වෙච්ච එක නුඹලා නැවති සිටපල්ලා ශුද්ධාත්ම වහන්සේ නුඹලා කරේ කියලා එක අපි බැලුවා. එතකොට උඩුමහල් මැදුරේ අපර් රූම් ඇක්ටිවිටි එක වෙලා මතයස්ව තෝරනවා. දැන් ගෝලිය 12 දෙනාගෙන් එක්කෙනෙක් මැරුණානේ. යූදස් එල්ලලා මැරිච්ච නිසා දැන් ඒ අපෝ 12 දෙනා සම්පූර්ණ කරන්න ඕන නිසා මොකද කරන්නේ මේගොල්ලෝ මේ කාර්කයට දාලා මේ මතයස්ව තෝරනවා දෙන්නෙක් තියලා කවුද මේ දෙන්නගේ එක්කෙනා කියලාවලා එයාගේ පැත්තට වැටෙනවද
ඉතින් එතනදී මතයස් පැත්තට වැටුනේ එයාව තේරුවා. ඉතින් නමුත් බයිබල් විශාරදයෝ කියනවා ජේසුස් වහන්සේ තෝරපු 12 වෙනි ගෝලයා තමයි පවුල්තුමා. ඉතින් පවුල්තුමා මතයස් කියන එතන විතරයි කතා කරන්නේ. ඉතින් යාට යා කරපු සේවයක් ගැන බයිබලේ සඳහන් වෙලා නැහැ, කතා කරන්නේ නැහැ. මොකද මේක මනුෂ්‍ය විසින් තීරණය කරලා තෝරපු දෙයක් කියලා. නමුත් අද කාලේ ඒ ක්‍රමයෙන් නෙවෙයි කරන්නේ. මොකද ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව discerning spirit කියන දීමනාව දී තිබෙනවා. සභාවේ පාලකතුමාට දී තිබෙනවා. පාලකතුමාට ශුද්ධාත්මයන් වහන්සේ කතා කරන කාවද සේවයට ගන්න, කාවද තෝරන්නේ, කාටද මොන දේද දෙන්නේ කියන එක අද පාලකතුමා තුළින් ශුද්ධාත්මයන් වහන්සේ කතා කරන නිසා මේ වගේ තීරීමක් අද කරන්නේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ ආත්ම විමසීම නැත්නම් discerning spirit කියන දීමනාවෙන් තමයි තෝරන්නේ මොනවාද මෙයාට දී තිබෙන දීමනාව ළඟගෙන ඒ පාලකතුමා තුළින් තමයි සේවයට අද කැඳවන්නේ. Days of Pentecost අපි බැලුවා, baptism, Holy Spirit, Petrus දේශනාව 3,000 කෙලවරට ස්පන්දා. ඊළඟට එතනින් යට ඒගොල්ලෝ තව ගෝලයන් බිහි කරගෙන යන්න පටන් ගත්තා. Growth of the church, healing the layman. එතකොට ක්‍රියා 3 වෙනි පරිච්ඡේදය අපි දකිනවා ඒ සුදර්ශන නැමැති දොරටුව ළඟ උපතින්ම හිටපු කොර ගෙනල්ලා තියෙන දවස් පතා හිඟමන් ගමනට පේතෘස්වයි යෝහානු ඇතුළු වෙද්දී හිඟමන් ඉල්ලුවා. ඉතින් යම් කිසි බලාපොරොත්තුවකින් නමුත් ඔකිව රන්ද්‍රදි මාලට නැත. නමුත් නුඹට මාලා සතු තියෙන දේ කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිට විදපන්න කියලා දුන්න. එතනදී සභාව වර්ධනය වෙන්න ගත්තා. දැන් හාස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ගොඩක් දේවල් සිදු වෙනවා. ආශ්චර්යමත් දේවල් වෙනව නිසා සභාව මොකද කරේ? දැන් වර්ධනය වෙන්න ටික පටන් ගත්තා. ඊට පස්සේ සභාව මත විනිශ්චය කරනවා. ඒ තමයි අනානියස් සහ සපීරා ගැන. ඔබ දන්නවනේ කතාව නේද? ඉඩම විකුණලා කොටසක් තියාගෙන ඇවිල්ලා දුන්නා. එතකොට පේතෘස් තුලින් 100ක් ශුද්ධාත්මයන් වහන්සේ කතා කරලා කිව්වා ඔය ටිකට සල්ලි ඔක්කොම විකිලා ඕක කිව්වම බොරු කියපු නිසා එතනම අනනියස් මැල්ල වැටුණා. භාර්යාවත් ඇවිල්ලා බොරු කියපු නිසා මැල්ල වැටුණා. ඉතින් ජජ්මන්ට් එකක් ආවා. ඊළඟට miracles by Peter and අපොස්තලවරු සහ පේතෘස්ලා අපි පස්වෙනි පරිච්ඡේදයට එනකොට දකින්න ගොඩක් ආස්කම් තාශ්චර්යමත් දේවල් කරගෙන යන නිසා සබ්බාව වර්ධනය වෙමින් යන්න ගත්තා. Challenges to the church, apostolic imprisoned, beaten and released. ඒ කියන්නේ දැන් මේ දේවල් සිද්ධ වෙන්න ගත්තම දැන් අතන යේසුස් වහන්සේව කුරුසපත් කළා සේරම ඉවරයි කියලා හිතුවානේ. පූජකයෝ ඔක්කොම දැන් තිබිච්ච අම්මෝ ලොකුම ඉස්සරහදී අපෙන් ඉවරයි දැන් ප්‍රශ්න ඉවරයි කියලා හිතුවට මේක දැන් තිබ්බට වැඩිය තත්ත්වය බැරෑරුම් වෙලා දැන්. හරි. ඒ නිසා දැන් ආපහු මේ අපොස්තලවරුන්ට පීඩාවන් එන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන් අල්ලලා ගහනවා, හිරගෙවල් වලට දැම්මා. ඊට පස්සේ නිදහස් කරා. ආපහු මේ වගේ දේවල් ප්‍රශ්න ප්‍රාශ්‍යක් ඇති වුණා. ඊළඟට 6 වෙනි පරිච්ඡේදයට එනකොට අපි දකිනවා ඩීකන්ස්ලා 6 දෙනෙක්ව පත් කරනවා. හොයා ගන්නවා මොන විදිහටද? මොකද දැන් සභාව වර්ධනය වෙන නිසා වර්ධනයේදී ඊශ්‍රායල් වල තිබුණ ක්‍රමයක් වැන්ද බුවන්ව සභාව විසින් බලා ගන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් සපයලා ඒගොල්ලන්ගේ කැම බිම බලලා ඒ දේවල් සපයන්නේ ඒ සභාවෙන්. ඉතින් මේ දේවල් කරද්දී දැන් ගෝලියම් මේ කරපු නිසා ඒගොල්ලන්ට වචනය කාලය දෙන්න නැහැ. කාලය දෙන්න අමාරුයි. මොකද මේ දේවල් කරන නිසා තව සේවය කරන්න යන්න හැමදාම නිසා මේගොල්ලෝ හිතුවා අපි ඒකට වෙනම පත් කරමු කට්ටියක් කියලා. ඉතින් කට්ටියව පත් කරන්න ඒගොල්ලෝ තීරුවා. 6 දෙනෙක් මේ තෝරගත්තේ මේ කාවද තෝරගත්තේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරිලා ඊළඟට හොඳ සාක්ෂියක් තියෙන සහ මේ තියෙන ඒ ගතිගුණ තියෙන අය තමයි හේතුව. ඉතින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ලෝකයේ අතර ලොකු වෙනසක් තිබෙනවා නේද? කොහොමද වෙනසක් තිබෙනවා? නමුත් දෙවියන් වහන්සේ බලන විදිය නෙවෙයි ලෝකයේ අය බලන විදිය නෙවෙයි දෙවියන් වහන්සේ බලන්නේ. ලෝකයේ අය බලන්නේ වාග සාතික කොච්චර දිනවද උපාධිය තිබෙනවද කොච්චර පාස් වෙලාද මොනවාද කොච්චර එක්ස්පීරියන්ස් ජොබ් එක්ස්පීරියන්ස් එකක් තියනවද මොනවාද එතකොට මේ දේවල් ඒ වගේම තමන් මොකක් හරි එක වෘත්තියකට යෙදුනට පස්සේ තව වෘත්තියකට යන්න අමාරුයි මොකද වෙන තැනකට කියන්නේ ඔයාට මේක එක්ස්පීරියන්ස් නැහැ ඔයා කරලා තියෙන ආවල් දෙන්නේ කියලා යන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේ තෝරන්නේ එහෙම නෙවෙයි. ප්‍රශ්නයක් නැහැ. අධ්‍යාපන ප්‍රශ්නයක් නෑ සාහිතික ප්‍රශ්නයක් නෑ. හරි ඕනේ තමන්ගේ සාක්ෂිය කියන්නේ තමන් ශුද්ධාත්මයන් වහන්සේ ගැලවීම ලැබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරිච්ච කෙනෙක්ද? එතකොට තමන් ගැන
මේ රටේ කියන්නේ ගමේ මිනිස්සු මොනවද කියන්නේ මොනවද කතා කරන්නේ මොනවද සභාව තමන් ගැන කතා කරන්නේ ඒ වගේ කරුණු කාරණා තමයි බලන්නේ මිසක් අර දේවල් බලන්නේ දේව රාජ්‍යයේ සේවයට ගන්න. ඒක නිසා කවදාකවත් හිතන්න එපා අව탁සියලු කරගන්න එපා මට ඒක කරන්න බෑනේ අපිට බෑනේ අපි දන්නේ නැහැනේ එහෙම නෙවෙයි. දෙවියන් වහන්සේට පුළුවන් ඕනම කෙනෙක්ව පාවිච්චි කරන්න. ඉතින් දෙවියන් වහන්සේ බලවන්තයි. උන්වහන්සේ පාවිච්චි කරන්න. අපේ ශක්තියන අපේ දේවල් වල නෙවෙයි මේ දේවල් කරන්න බෑ ඇත්තටම. ඉතින් මේක ප්‍රොෆෙෂනල් මේකක් නෙවෙයි ඇවිල්ලා කරන්න. මේක ස්පිරිට් එකෙන් කරන දෙයක්. ඒ නිසා උන්වහන්සේ කරයි. උන්වහන්සේ කැඳවුවා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම බෑක් කරයි. ඒ වගේම අපි තව කෙනෙක් කරනවා කියලා ඒකට මේ යන්න ඕනෙත් නෑ. අතරම මගේ අදහස කියන මදාල් කියන එක තමයි හරි ක්‍රමය. දෙවියන් වහන්සේගේ පාමුල දන ගහලා යාඥා කරන්න. ස්වාමිනී මට ඔබ වහන්සේ මඟ පෙන්වන්න. නැත්නම් ඔබ වහන්සේ මාව කැඳවලා අරගෙන පාවිච්චි කරන්න. ඔබ වහන්සේ කරන්න කියලා කරද්දී දෙවියන් වහන්සේ සභාවේ නායකයන් කතා කරා. දෙවියන් වහන්සේ කියලා ආවලව ගන්න. ආවල් දෙයට පාවිච්චි කරන්න කියලා. ඒක තමයි හරි කැඳවීම. නැතුව ගිහිල්ලා බලෙන් මටත් පුළුවන් අපිටත් කරන්න පුළුවන්. අයි අරයට විතරයි දෙන්නේ අපිටත් දෙන්නකෝ අපිටත් පුළුවන්. එහෙම ඉඳලා ගන්න එපා. ඒක ඇවිල්ලා එතකොට තමන් බලෙන් ඉඳනවා වගේ. එතකොට දෙවියන් වහන්සේ බැක් කරන්න. දෙවියන් වහන්සේ අරගෙන පාවිච්චි කරන දෙවියන් වහන්සේ සීරියස්යක් බැක් කරනවා. එතකොට බය නැහැ. කරන්න පුළුවන් මේක. නැත්නම් අපිට කරන්න බෑ හරි අමාරුයි. හරි. ඊළඟට ස්ටීෆන්ට ගල් ගැසීම සහ ස්ටීෆන්ව මරණ එක බදන්නවනේ. මේ 6 වෙනි පරිච්ඡේදය දිගටම කියවද්දී දැන් ඊළඟට එක්ස්පැන්ෂන් ටු සමාරියා. ඒ කියන්නේ සභාව දැන් තව වර්ධනය වෙනවා. උන්වහන්සේ කියවනේ ඒකේ යටේ කොනක් නැර උන්වහන්සේගේ සුභාරංචි ප්‍රකාශ කරන පිලිප් සමාරියට කියලා දේශනා කිරීම සහ පිලිප් ඇවිල්ලා ඉතිෝපියන් ඉනොක්ට දේශනා කිරීම. ඒ අර නපුංසකයාට කියනවානේ යාට බයිබලෙ කියලා තේරෙන්නේ නැහැ කියලා ඊට පස්සේ පිලිප් තේරුම් කරලා දීලා ඔව් එතනම තිබ්බ වතුර වලක බෞතිස්මත් කළා පිලිප් වෙනවා එන්න වැඩේ කළා. ඉතින් ලස්සනයි සභාව දැන් උන්වහන්සේගේ වර්ධනය වෙවි හැමදේම යනවා. අද ඔබටයි මටයි පැවරලා තිබෙන රාජකාරියත් ඕක තමයි. අපිට පුළුවන් අයට සුභාරංචි ප්‍රකාශ කරන්න, ගිහිල්ලා උන්වහන්සේ ගැන කියන්න, දේවල් කරන්න. ඉතින් මුල් සභාවේ අය ඒක සීරියස්ලි අරගෙන ඒක කැපවීමෙන් ඒගොල්ලෝ බහලා එක කරා. අද සමහර වෙලාවට අපි ඇත්තටම කිව්වොත් එහෙම අපි ඒ දේවල් කරන්නේ නැහැ සමහර වෙලාවට. හරි ටිකක් අපි පොඩක් ලේසි අපි කියන පොඩක් කම්මැලි දෙවනසෝ කිව්වනේ මගෙන් ඔව් එක නම් වෙන්නේ නැහැ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා අපි හිතනවා. නමුත් අර වගේ නමුත් අරගොල්ලෝ එහෙම නැහැ ගොඩක් සීරියස්ලි ඒව අරගෙන දෙවියන් වහන්සේගේ දේවල් කරාය සුභාරංචිය සහ සේවය. ඊළඟට පෝල් සාවුල් කියන පුද්ගලයා ඔබ දන්නවා තමයි පීඩාව ප්‍රොසිකියුෂන් කියන පීඩාව සභාවට එකලේ පවුල් කියන පුද්ගලයා සභාවට පීඩා කරා. ඔය ස්ටේෆන්වත් ගල් ගහලා මරන්න මුල්ුණේ සාවුල් කියන පුද්ගලයා. එයා විවස්ථාව හරියටම දන්න ඉගෙන ගත්ත හොඳ ඒ ජුඩසිසම් කියන ඒ ආගමට ලැබී ඉතින් ඔව් හරි තරහයි ජේසුස් වහන්සේ ගැන මේ මිනිස්සු ඒ පැත්තට වෙනස් වෙනකොට ඔව් මොකද කරේ පීඩා කරා සභාවට. ජේසුස් වහන්සේගේ සභාවට පීඩා කරා. ඉතින් ජේසුස් වහන්සේ ඔව් දමස්කයට යනවා ලියුමක් අරගෙන එන්න අවසර අරගෙන එන්න මේ ක්‍රිස්තියානි අයව මරන්න කරන්න යද්දි තමයි ජේසුස් වහන්සේව මගදී හම්බ වෙන්නේ ඔව්. හම්බ වෙලා එතනට යෝගේ වෙනස් වෙන සිදුන මම විශ්වාස කරනවා ඔබ ගොඩක් අය මේක අහන අය දන්නවා. ඒ පාවුතුමාගේ සිදුවීම ඔව් ජේසුස් වහන්සේට ප්‍රකාශ වෙලා ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා. දවස් 3යි. ඒ දවස් 3 සම්පූර්ණයෙන්ම මම ඔබට කිව්වා වගේ 180ක හැරවීමක් හැරුණා. ඒ පාවුතුමයි කදිරන් වාසෝව ගොඩාක් බලවත් විදිහට පාවිච්චි කරා. අලුත් කිවිසුමේ වැඩි හරියක්ම පොත් ලියන්න ලිපි ලියන්න ඔහු තමයි මුල්ුණේ. අපි ඊළඟ කොටසේදී ඔය ගැන තව ටිකක් විස්තර අපි බලමු. ඉතින් ඔහුගේ ඇවරවීම සහ ජේසුස් වහන්සේ මුණට ඇහිලා ගැලවීම තමයි. ඉතින් ජේසුස් වහන්සේත් එක්ක සේවය කරේ නෑ, එකට හිටියේ නෑ. ඔබට මතකද කලින් පොත්වල අපි බැලුවා ඒ පාවුල්තුමයි ලුක්තුමයි එකට හිටියේ නෑ. නමුත් ජේසුස් වහන්සේගේ දේවල් ගැන දැනගෙන හිටියා කියලා අපි දැක්ක බැලුවා තැනක. ඉතින් ඒ ගැන දැනගෙන හිටියට දැකලා තිබුණේ නෑ. ඉතින් දමස්කයට යද්දි තමයි ඉස්සෙල්ලාම දැක්කේ. ඉතින් පාවුල්තුමා දැක්කේ දැන් පේතුරුතුමා දැක්කේ ජේසුස් වහන්සේව මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට ජීවත් වෙන නිසා විදියට. නමුත් පාවුල්තුමා දැක්කේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේව. ඉතින් හැම වෙලේම ඔව්
කතා කරේ මලවුන්ගේ නැගිට්ටුවා උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ කියලා තමයි කිව්වේ. ඒක ඒ වගේම දැන් ඒ මලවුන්ගේ නැගිට්ටට පස්සේ උන්වහන්සේගේ ටයිටල් එක වෙනස් වුණා ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. නිකන් නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නෙවෙයි. ඒ නිකන් නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පේත්‍රුස් දැක්කේ විදිහට. නමුත් පාවුල්තුමා දැක්කේ මලවුන්ගේ නැගිට්ටුවා උත්ථාන වූ Kristus Yesus වහන්සේගේ ඉස්සලා ක්‍රිස්තුස් කියන කැලල දීලා ආලෙපල තනන් වහන්සේ තනන් කියලා තන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කියලා ඔහුගේ ලිපිවල ඔබ කියවද නිතරම ඔබ දකින්නේ ඔබගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන ඒ දේවකම දේවත්වය දීලා අපි ලෝහම්පති බැලුවා වගේ ඔහුට ඒ යේසුස් වහන්සේට දීලා තමයි ඔහු හැම වෙලේම කතා කරේ. ඉතින් ඔහු දැක්කේ උත්ථාන වූ යේසුස් වහන්සේව. ඉතින් ඔහු ඒ දේවල් ඔක්කොම ලිව්වේ උන්වහන්සේගේ ආනුභාවයෙන්. මොකද ළඟ හිටියේ නැහැ දැක්කේ නැහැ දේවල් සිද්ධ වෙච්ච සිදුවීම් නම් සියල්ල ලිව්වේ 100% අක්ෂතාත්මන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ ලිපි ටික ඔහු ලියලා තිබෙන අලුත් කිවිස්නේ. ඊළඟට පීටර්ස් මිෂන් පේත්‍රුස්ගේ මිෂන් එක අපි දකිනවා ඔහුගේ සේවය 10 වෙනි පරිච්ඡේදය එනකොට කොර්නෙලියස්ගේ ගෙදරට යනවා. ඔහු දර්ශනයක් දකිනවා අහසෙන් කියන්නේ ස්වර්ගෙන් සත්තු බහිනවා ගන්න. ඉතින් ඒ ටික කපලා මට කණ්ඩ කියලා කවදාකවත් මම ඒ දේවල් කරන්නේ නැහැ කියලා. මොකද පාවුල්තුමාව තෝරගෙන තිබුණේ අන්‍ය ජාතිකයන්ට දේශනා කරන්න සුභාරංච පේත්‍රුස් තෝරගෙන තිබුණේ දෙවියන් වහන්සේ යුදෙව්වන්ටම වචනේ බෙදා ගන්න. ඒතරදී දෙවියන් වහන්සේ පෙන්වනවා මේ ඔක්කොමලා එකයි මට ආය වෙනසක් නැහැ. අන්‍ය ජාතීන් යුදෙව්වන් ඔක්කොමලා එකයි කියන දේ තමයි ඔහුට එතන පෙන්වලා කියලා. මේ කොර්නෙලියස් කියන අන්‍ය ජාතිකෙක් දෙවියන් වහන්සේට යාඥා කරලා නිරහාර බෙදලා ඒ යාඥාවන් අසලා දෙවියන් වහන්සේ පේත්‍රුස්ව යවනවා හරියට ඒගොල්ලන්ට ගැලවීම දීලා බෞතිස්ම කරන්න ඕන නිසා ඒ සිදුවීම තමයි 10 වෙනි පරිච්ඡේදය අපි දකින්නේ. ඊළඟට අන්තිෝකිය සහ ෆස්ට් ජෙන්ටයිල් චර්ච් අන්තිෝකියදී තමයි පළවෙනිම අන්‍ය ජාතීන්ගේ සභාව පටන් ගත්තේ ක්‍රියා 11 ඉඳන් 11 වෙනි පරිච්ඡේදය 19 වෙනි තියෙනකම අපි දකිනවා. ඊළඟට රෝමවරුන්ගෙන් නැවත සභාවට පීඩාව යාකෝබ් ජේම්ස් මරණවා ක්‍රියා 12 කියන තුනදී අපි දකිනවා. ඊළඟට පේත්‍රුස්වත් අල්ලලා හිරගේ දමනවා. ඔබ දකිනවා එතනදී සභාව එකතු වෙලා යාඥා කරද්දී දේවදූතෙක් විසින් ඇවිල්ලා නිදහස් කරනවා. ක්‍රියා 12 4 සිට 19 වෙනකම්. ඊළඟට ඒ දේ කරන්න මුල් වුණේ හෙරෝද් රජතුමා. ඊට පස්සේ රජතුමා කෙරේ විනිශ්චයක් දෙවියන් වහන්සේගෙන් පැමිණලා දෙවියන් වහන්සේ ඒ වෙලාවේදී ඒ රජතුමාව එතනින් අයින් කරනගෙන ගන්නවා. එතකොට සභාවට තියෙන පීඩාව එතනින් පොඩ්ඩක් අඩු වෙනවා ඒකලන්ට. ඊළඟට අපි එනවා ගලාති පොතට මම ඔබට කිව්ව ක්‍රියාපතක බලාගෙන ඉඳිමදී සමහර පොත් සමහර ලිපි අපි බලනවා. මොකද මේ ගලාති පොත පාවුල්තුමා ලිව්වේ 48 දී. හරි. දැන් 30 වෙනි 60 වෙනිකන් අපි ක්‍රියාපතක අපි දකින්නේ අවුරුදු 30ක් තිස්සේ ලිව්වේ. හරි. ඉතින් ඒ මැදදී අපි 48 දී ලිව්වේ පාවුල්තුමා ලියනවා ගලාතිවරුන්ට පාවුල්තුමා ගැන මෙතන තියෙන පොඩි විස්තරයක් Pharisee and the son of a Pharisee. පරිසීවරෙක් සහ පරිසීවරෙක්ගේ පුතෙක් පාවුල්තුමා well educated wealthy family member of the Sanhedrin සහ Roman citizen කෙනෙක්. එතකොට හොඳ උගත් ගමාලියල් කියන ගුරුවරයා යටතේ ඉගෙනගෙන අතමක ඩබල් PhD හොඳ සල්ලි භාගෙ තිබිච්ච හොඳ පවුලක සහ Sanhedrin කියන්නේ කවුන්සිල් එහෙම නැත්නම් කිව්ව ඇසෙම්බලි ඒ කාලේ තිබිච්ච ඒගොල්ලෝ රැස් වෙන කවුන්සිල් එකක් තිබුණා 71 දෙනෙක්ගෙන් එකතු වෙච්ච කවුන්සිල් එකක්. ඒ කවුන්සිල් එක තමයි අරගෙන තීරණය කරන්නේ මොනවද අපි ඊළඟට කරන්නේ. ඒතර මංගල්‍යයක් එද්දී ඒතර සභාවේ මොකක් හරි ප්‍රශ්නයක්ද නගරේ ප්‍රශ්නද ඒ දේවල් ඔක්කොම ඒගොල්ලෝ තමයි බැලුවේ. ඒ Sanhedrin කියන මේ ග්‍රීක වචනයක් ඒකේ තේරුම වෙලා කවුන්සිල් නෙමෙයි නැත්නම් ඇසෙම්බලි කියලා තමයි තේරුම. ඒකේ සමාජිකෙක් හැටියට හිටියා පාවුල්තුමා. ඒ වගේම රෝම සිටිසන් කෙනෙක් රෝම මේ පුරවැසියෙක්. zealous for the law zealous වරු කියලා කණ්ඩායමක් හිටියා. අද අපි දකිනවා මේ ලෝකේ කොහෙවත් නැහැ ඉන්නවා සෞදියේ ඉන්නවා ආගමික පොලිසිය කියලා වෙලනවා. හරි religious police කියලා වෙනම කට්ටියක් ඉන්නවා සෞදි අරාබියේ. සාමාන්‍ය පොලිසියට අමතරව ඉන්නවා. මේගොල්ලෝ තමයි ඔය බලාගන්නේ දේවල් ඔය
ආගමට විරුද්ධව දේවල් කරන ඒවා. එතකොට සෞදි අරාබිය කොහෙවත් පල්ලියක්වත් විතරකවත් ප්‍රාමිඩිනක්වත් තියන්න දෙන්නේ නැහනේ. ඒ ඔක්කොම මේගොල්ලෝ තමයි මොනිටර් කරන්නේ. එතකොට හැම කෙනෙක්ම වෙලාවට ආගම කියන වෙලාවේදී සෞදි අරාබිය මුළු කඩවල්ද හැම දෙයක්ම වහන්න ඕනේ. වහලා යන්න ඕනේ. දැන් රියාද් වල නම් ඒ තරමට නෑ. නමුත් ඒගොල්ලෝ බලනවා ස්ට්‍රීට් වල කවුද ඉන්නේ කොමලා එළවනවා යන්න කියලා පල්ලියට. ඒ දේවල් ඔක්කොම කරන්නේ මේ ආගමික පොලිසිය කට්ටිය තමයි. ඒ ජෙලස්වරු කණ්ඩායමේ එක්කෙනෙක් තමයි පාවුල්තුමා. ඉතින් ඒකයි ඒගොල්ලන්ගේ ඒ පියවරුන්ගේ ආපු ඒ දේවල් ඒ යුදාය දේවල් ඔක්කොම සම්ප්‍රදාය දේවල් ඒවා ආරක්ෂා කරගෙන ඒවා කවුරු හරි ඒවා කඩ කරනවා නම් ඒවා ඊට විරුද්ධව කවුරු දේවල් කරන්න හදනවා නම් මේගොල්ලෝ ඒ අයට විරුද්ධව ගිහිල්ලා දේවල් කරන කණ්ඩායමක් තමයි සෙලස් කියන්නේ. සෙලස් for the law. ඊළඟට key prosecutor of the church අපි බැලුවානේ. ඒ කියන්නේ ප්‍රධාන පීඩාකරුවෙක් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට කරපු කවුද පාවුල්තුමා. ස්ටීෆන් මගල් ගහලා මරන්නත් මුල් වුණේ පාවුල්තුමා තමයි. ඉතින් මේ පාවුල්තුමා ප්‍රධාන පීඩාකරුවෙක් තමයි සභාවට. ඒ පීඩා කරන්න යද්දි තමයි දමස්කයේදී වෙනස් වන යන ගමනදී converted called to be the apostle to the Gentiles. ඉතින් වෙනස් වුණා, ගැලවීම ලැබුවා, ක්‍රිස්තුස් වහන්සේ මුණ ගැහුණා, ගැලවීම ලැබුවා. ඉතින් ඊළඟට අපොස්තලවරයෙක් හැටියට ජේසුස් වහන්සේව පත් කරේ අන්‍ය ජාතීන්ට සුභාරංචි ප්‍රකාශ කරන පිණිස. ඉතින් මිනිස්සුන්ට බෑ තා මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න. නමුත් ක්‍රිස්තුස් වහන්සේව හම්බෙච්ච කල ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ වෙනස් වුණා, වෙනස් වෙයි. මේ පණිවිඩ අහන කෙනෙක් ඉන්නවා නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේව තාම පිළිඅරගෙන නැත්නම් අතම පිළිගන්න තව විනාඩියක්වත් පරක්කු කරන්න එපා. දෙවියන් ජේසුස් වහන්සේ තමයි ඔබගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ලස්සන ජීවිතයක්, බලවත් ජීවිතයක් උන්වහන්සේට කරන්න පුළුවන්. ඉතින් පාවුල්තුමාගේ ජීවිතේ වෙනස් වුණා. ඉතින් මොනවාද ගලාති පොත ඇවිල්ලා අපි ගත්තොත් එම ගලාති පොතේ ගලාති වරුන්ට ලියනවා. ගලාති පොතේ ප්‍රශ්නයක් ඇති වුණා. වැරදි ඉගැන්වීමක් ආව ගලාති සභාව ඇතුළට. මොනවාද කියලා කිව්වොත් එම සමහර කට්ටිය ඉගැන්වීමක් ගෙනාව සභාව ඇතුළට. මේම මොනවාද මේ දැන් ගැලවීම ලැබලා අපි ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ගැලවීම ලැබලා ඉන්න මෙහි විදියටම අපිට ස්වර්ගයට යන්න බෑ. ඒ පරණ ව්‍යවස්ථාවේ තියෙන සබත රකින්න ඕනේ. එතකොට මේ දේවල් ඔබ ෆලෝ කරේ නැත්නම් ඔබට ස්වර්ගයට යන්න බෑ. එහෙම කොහමද මේ ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම විතරක් මදි කියලා වැරදි ඉගැන්වීමක් සභාව ඇතුළට ගෙනල්ලා දැම්මම සභාව මොකද උනේ? ඒ දේවල් පිළිපදින්න පටන් ගත්තා පව්. එතකොට මේක පාවුල්තුමාට ආරංචි වෙලා ඒ සභාවට ලියන ලිපිය තමයි මේ ගලාති කියන පොත. ඉතින් ඒ කරපු ඒ වැරදි ඉගැන්වීම කොච්චර බලවත්ද කියලා කිව්වොත් එහෙම අද වෙනකොටත් ඒ දේවල් සභාව තුළ සිද්ධ වෙනවා. ඉතින් අපි කොච්චර ක්‍රිස්තුස් වහන්සේ ගැන මේ දැනගෙන අපි වචන ඉගෙනගෙන දේවල් කරාත් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් බ්‍රදර් කෙනෙක් හරි සිස්ටර් කෙනෙක් හරි ඔයා දන්නවද මමත් සබත රකින්නවා දැන් සෙනසුරාදාද අපි මිට කියන්නේ මේ ලිප මොලවන්නේ නැහැ අපි මොනවා කරන්නේ අපි කිසි දෙයක් කරන්නේ අපි සබත රකින්නවා සබත මේ විදිහට ෆලෝ කරනවා කියලා කරන අය අදත් ඉන්නවා. එතකොට ඒක ඇහුවම එයාත් හිතනවා අපිත් හිතනවා එතකොට ඒ සිස්ටර් තේ විදිහට සබත කරනවා නේ. ඒක කියන්නේ පරණ කිසිම දෙයක් නේ. වැරදි දෙයක් නෙවෙයිනේ. හරි දෙයක් නේ කියලා හිතනවා නේ. මොකද බයිබලයේම දෙයක් නේ අරන් කියන්නේ. දැන් වැරදි ගැන්වීමක් කියලා කිව්වම කවුරු හරි ඇවිල්ලා ඔබට කිව්වොත් එම ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ නෙවෙයි බොරු කියලා කිව්වොත් ඔබ බැලලා එළවනවා. ක්‍රිස්තුනේ මොලේ වුණාද කියලා ක්‍රිස්තු කතාවක් කියනවා එයා දන්න දෙයක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි එන්නේ. දැක්කද? සභාව තුළට එන්නේ වැරදි ගැන්වීම කවදාකවත් නැගිටලා කියන්නේ මේක බොරු මේක කියලා. එහෙම නෙවෙයි. සමහරට වචන තුලින් ස්ක්‍රිප්චර්ස් තුලින්ම තමයි අරගෙන ආවිල්ලා සභාව වෙනස් කරනවා. නැත්තම් ප්‍රශ්නාර්ථක ලකුණෙන් අහනවා. මේක මෙහිමද? මේම ඇත්තද? මෙයා කුරුසු පූජා වුණාද? මලුන්ගේ නැගිට්ටද? ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගේ නැගිට්ටද? ඇත්තද? අපි හොයලා බලමුකෝ මෙතනින් සමහර සයිට් වල තියෙන ක්ලික් කරන්න කියලා. ඒ ක්ලික් කරලා ගියාම ඔබ අරගෙන යන සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට. ඔබගේ ඔළුව සමහරට ඒ චුට්ටට
ඔබ වෙනස් වෙන්න පුළුවන්. ඒ වැරදි ඉගෙනීම කියලා. එතකොට මේගොල්ලෝ ගිනාවේ අර ක්‍රිස්තුස් දැන් ඔබයි මායි ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව තුලින් 100% අපි අනුග්‍රහය කරනකොට ඒක මට ලබන්න සුදුසු නැහැ මම එදා කිව්වා වගේ. නමුත් මට හම්බුණා ටැග් මට හම්බුණා ෆ්‍රීලි. මට හම්බෙලා ඉවරයි. එතනින් එහාට තව දෙයක් ඔබ සබත රකින්න එතකොට පරණ ගිවිසුමේ තියෙන දේවල් ඒ ලෝ එක ෆලෝ කරන්න ඒ දේවල් කරන්න ඕනේ නැහැ. එහෙම කරොත් පාවුල්තුමා කියනවා ගලාති 13 කියනවා ගස කෙලෙන සියල්ල සාපලද්දෝය විවස්ථාව සාපේ නුඹ සියල්ල නිදහස් කළේ කියලා. එතකොට මම ආපහු යනවා ලෝ එකට. නීතියට යනවා. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදය 6 වෙනි පරිච්ඡේදය බලනකොට කියනවා නුඹ තවදුරටත් විවස්ථාව යටතේ සිටිනම් නුඹට අනුග්‍රහය නැහැ. ඒ විවස්ථාව කියලා සාපය. හරි අපි පිට ඇවිල්ලා. කොහෙද තියෙන්නේ ලේවිලා? දිවිත කතාවේ 28 වෙනි පරිච්ඡේදයේ 64ක් තිබෙනවා 68ක් තිබෙනවා. එතනින් අන්තිම 12 ටික ඔබ කියවලා බැලුවොත් එම කියනවා මේ විවස්ථාවේ පොතේ කියන දේවල් ඔබ පිළිපැද්දෙන්නේ නැත්නම් ඔබට මේ සාප දෙක සිද්ධ වෙනවා. මේ රෝග ටික එනවා කියලා. ඒක හැම යුදෙවෙක්ම ඒ පොරොන්දු වෙනවා. මහසිත ඉදිරියේ කියනවා ස්වාමීනි මේ දේවල් මම පිළිපදිනවා මේ කරේ නැත්තම් මට මේ දේවල්. ඒ විවස්ථාව සාපය නැවත අපි එකතු කරගන්න අපේ ජීවිතේට. ඉතින් ගලාතිය සභාවට නේද එහෙමයි. ඉතින් සමහර වෙලාවට අය ඇවිල්ලා කියයි මම පරණ ගිවිසුමේ මේ දේවල් කරනවා කියලා. ඒකක් තමයි ඌරුමස් ස්කෑම් කියන්නේ. මම කියන මේ වෙලාවේ කතා කරන්නේ මේ සමහර අය කියනවා මම නම් කන්නා මොකද පරණ ගිවිසුම කියලා තිබුණානේ කන් දෙපා කියලාවලා. ඒක නිසා කියලාවලා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ කුරුසෙදී මැරුණේ අපරාධෙනි. එතකොට එක තිමෝති 4:3-4 කියනවා මේ පොළවේ තියෙන සියලුම සතුන් පිරිසුදුයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මැවීමේ සියල්ල යහපත් හොඳයි. නුඹයි මායි පවිත්‍ර වෙන්නේ ඒ දේවල් වලින් නෙවෙයි උන්වහන්සේගේ වචනෙන් කියලා. එතකොට මම try කරනවා මගේ හොඳ ක්‍රියාවෙන් මම ඒ සබත රැකලා ඒ දේවල් කරන්නේ නැතුව හොඳ ක්‍රියාවෙන් මම පවිත්‍ර වෙන්න. එහෙම වෙන්න බෑ. උන්වහන්සේගේ වචනෙන් තමයි අපි පවිත්‍ර වෙන්නේ. අපිට බෑ වෙන මේ ක්‍රමයක් ගන්න. එතකොට මම අනුග්‍රහයයි විවස්ථාවයි පටලගෙන. කුඩාකද කිතුණු එක කකුලක් අනුග්‍රහය එක කකුලක් විවස්ථාවේ තියාගෙන ඉන්න දෙපැත්තෙන් ඉන්නවා. එහාටත් නැහැ මෙහාටත් නැහැ වගේ. ඒ නිසා ගලාති සභාවට එම ගෙනල්ලා ඒගොල්ලන්ව කන්ෆියුස් කරලා ඒගොල්ලෝ ඔක්කොම දැන් අප්සෙට් වෙලා දැන් ඒගොල්ලෝ ආපහු පරණ විදියට චර්මච්ඡේදනය කරනවා. එතකොට විවස්ථා මේ මොනවාද මේ සබත රකින්නවා. එතකොට හමාවක්ද මේ සබත්ද මේ දේවල් ඔක්කොම බලනවා ෆලෝ කරනවා. ඉතින් පාවුතුමා ඇවිල්ලා ඒ පද 1 2 3 4 ගලාති වල අපි බැලුවොත් එම පෙන්නලා දෙනවා මේ දේවල් වලින් නෙවෙයි අපි ගැලවීම ලැබුවේ මේ දේවල් වැඩක් නැහැ. මේ සාපේට ආපහු අසු වෙන්න එපා. මේ දේවල් වලට යන්න එපා. ඒ නිසා ඔබ මේ දේවල් නිදහස් වෙන්න ඔබ මේකින් එන්න මේක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ හරි ඉගැන්වීම ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම ආරක්ෂා කරගන්න කියලා ඔව් ඒ ටික විස්තර කරන ලියන ලිපිය තමයි ගලාති සභාවට ලියන්නේ. ඉතින් ගලාති පොත කියවලා බලන්න chapters 6ක් තිබෙනවා අපිට තේරෙයි. ඉතින් අද අපි කවුරු හරි අපිට ඇවිල්ලා මේ වගේ දේවල් කිව්වොත් එහෙම දෙපාරක් හිතන්න දැන් නැත්තම් පාස්ටර් කෝල් කරලා අහන්න. හැම වෙලේම මෙහෙම දෙයක් කියනවා පාස්ටර් මේක හරිද මේක ඇත්තද වැරදිද මොකද්ද මේ හිතන්නේ කියලා වල හැම වෙලේම විමසලා බලන්න. ඒක තමයි ගොඩක්ම මේ වටින්නේ. ඉතින් මොනවද කියන්නේ පාවුතින් එතනදී පාවුතුමා එක තමයි ඒ සභාවට ලියලා ඒගොල්ලන්ට ලියන පොත තමයි ගලාති පොත. ඉතින් අපි අද මෙතනින් තව විනාඩි කිහිපයක් තිබෙන නිසා මෙතනින් මම ගලාති පොතේ නවත්තන තමයි ආවේ ඊළඟ සුමාන අපි අඟහරුවාදා වෙද්දී අපි පුළුවන් තරම් තව ටිකක් ස්පීඩ් කරලා ගිහලා අපි ඉතුරු පොත් ටික අපි ඉවර කරමු. අපි මේ ඉතිරි වෙලා තියෙන වෙලාවට අපි යම් මේ වචනය අපිට ඉගෙන ගන්න අපිට තියෙන වැදගත්කම අපි පොඩ්ඩක් පෙරලා ගමු. මතෙව් 4 වෙනි පරිච්ඡේදයේ 4 අපිට පුළුවන් නම් ඒක කියවන්නද? Pastor, please. Thank you, Pastor. Yeah, thank you. මතෙව් 4:4 උන්වහන්සේ උත්තර දෙමින් මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේ යයි කියා ලියා තිබේයයි කීසේක. ඒක තුන්වෙනි එක පොඩ්ඩක් කියමු. Okay.
ඕකේ මන්ද රයිට් හතරවෙනි පළවෙනි පදේ ඉඳන් කියවන්න. ඕකේ ඕකේ මතෙව් 4 පළවෙනි පදේ ඉඳන් එකල යේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ආත්මයන්න් වහන්සේ විසින් වනාන්තරයට පමුණු ලැබූසේක. උන්වහන්සේ දහවල් 40ක්ද රෑ 40ක්ද නිරාහාරව උන් පසු උන්වහන්සේට බඩගිනි විය. එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්නට අන කරපන්නයි කීවෝය. උන්වහන්සේ උත්තර දෙමින් එතන පළවෙනි වතාවට ජේසුස් වහන්සේ දවස් 40කින් පස්සේ නිරාහාරයෙන් පස්සේ ජේසුස් වහන්සේ ඉස්සෙල්ලාම උන්වහන්සේගේ සේවයට නැත්නම් උන්වහන්සේ අවසන් කළ ගියදී යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. මෙතනදී අපිට ඕන වෙන්නේ ඉස්සෙල්ලාම යක්ෂයා කියන ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් නම් කියලා. හරි. අද යක්ෂයා ඔබටත් මටත් කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔයා ආවල් සභාවට යනවා නම් ඔයා දෙවියන් වහන්සේව දන්නවා නම් ඔයා මේ දේවල් කරනවා නම් කියලා ඔබටයි මට ප්‍රශ්න කරන්නේ යක්ෂයා ඒ විදිහටම තමයි. හරි. ඔබ දෙවියන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ දරුවෙක් ඔබ දෙවියන් වහන්සේගේ පුතා නම් බලමු කියන්නේ ආවා විශ්වාස කරනවා බලමුකෝ වගේ කියලා ඔබට හරි. සමහර වෙලාවට මේ යන වාතාවරණයේ මේ සිටුේෂන් එකේදීත් අපිට හිතන්න පුළුවන් අපිටම හිතන්න පුළුවන් සමහරට මම දෙවියන් වහන්සේව අදහනවා මම ඔක්කොම යාඥා කරනවා ඒ නියමවල සිද්ධ වෙනවා කියලා. යක්ෂ විසින් එන පරීක්ෂාව නේද? එතකොට ජේසුස් වහන්සේ අසම්බලි මාත්‍ර 70 කිව්වා වගේ ජයගත්ත කොහොමද? මනුෂ්‍ය රොට්ටි වලින් පමණක් නෙවෙයි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනෙන් නික්ම වෙන හැම වචනයකම තමයි ජීවත් වෙන්නේ කියලා. කොහෙන්ද ගත්තේ ජේසුස් වහන්සේ? දීර්ඝ කතාවේ පොතෙන් ගත්තේ උන්වහන්සේ. දීර්ඝ කතාවේ 8 වෙනි පරිච්ඡේදයෙන් අරගෙන කිව්වේ කොහෙද කියලා. ඉතින් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සහ දේව පුත්‍රය හැටියට මේ ලෝකෙ හිටියා කියලා අපි මේ පොත් අපි අලුත් කිව්සම අපි සමීක්ෂණයේදී අපි බැලුවා. නමුත් ජේසුස් වහන්සේගේ එක්ස්පීරියන්ස් එකෙන් නෙවෙයි ජේසුස් වහන්සේ එතනදී ජය ගන්න ගත්තේ වචනයෙන්. ඔබටයි මටයි අද තිබෙන්නේ මේ වචනේ. ඒකයි අපි බලන්නේ මේ දේව වචනේ කියන දේ ඔබටයි මටයි අද එන ඕනම දෙයකට අපිට ජය ගන්න තිබෙන්නේ මේ දේව වචනේ තමයි. ආයේ ඊළඟ දෙවෙනි පරීක්ෂාවේදී බලමු යක්ෂයා මොනවද කියන්නේ කියලා. පස්වෙනි පාදයේ පාස්ටර්. alright. එතන කියනවා එවිට යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරකට පමුණුවා දේවමාලිකාව මුදුනේ සිටුවා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් පහතට පනින්න කුමක් හේයින්ද උන්වහන්සේ තමන් දූතයන්ට නුඹ ගැන අනදනසේක නුඹේ පය යම් හේයකින් ගලක නොවදින පිණිස ඔහු තමුන්ගේ අත්පිට නුඹ උසුලා ගන්නෝය යයි ලියා තිබේයයි උන්වහන්සේට කීවෝය. Thank you, Pastor. Thank you. දැන් දෙවෙනි කතාවටත් කියනවා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම්. දැන් මට එන්න පුළුවන් ආශින් දේවා දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් කියලා. එයානවා ඔයා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් නම් කොහෙද ගන්නේ? යක්ෂයා කොහෙද ගන්නේ? අපි කියනවා යක්ෂයාත් බයිබලේ දන්නවා කියලා. ගීතාවලිය 90කින් අරගෙන කියන්නේ නේද? නොබේ සෝකිය දූතයාට නොමගෙන අනදෙනසේක නොබේ පය කලක නොවදින පිණිස ඔහුගේ අත්පිට උසලාගෙන ගෙන යන්නේ කියලා ගීතාවලිය කියනවා. එතකොට යක්ෂයා ඒ පදය අරගෙන ඔබව පරීක්ෂා කරන මාව පරීක්ෂා කරනවා. ජේසුස් වහන්සේව පරීක්ෂා කරනවා. ඒක අහලා කිව්වේ ඔයා දේව දරුවෙක් නම් ඔයා ගැලවීම ලැබපු බොන ගින් නම් ඔකෝ කියන්න බලමු කියලා. තේරුණාද? සමහරට ඔයාගේ ෆේත් එකට අද තියෙන මගේ ඇදහිල්ලට මගේ තියෙන ශක්තියට විශ්වාසයට ඒ වගේ සමහර වෙලාවට දේවල් එන්න පුළුවන්. ඒ නිසා අපට සිදුවෙන දේවල් දිහා අපට එන දේවල් දිහා ඔබ කැළඹෙන්න එපා. ඔබ අප්සෙට් වෙන්න එපා. ඔබ හිතන්න එපා. සමහරට දේවල් ආවම ඔබ හිතන්න පුළුවන් මේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔබටම මේ එන දේවල් ඔබ දෙවියන් වහන්සේ තුළ ඒ වචනේම ඔබට ශක්තිමත්. ඊළඟට ජේසුස් වහන්සේ වචනේම උත්තර දෙනවා. අපි කියමු පස්සේ ඊළඟට කොටසක්. හත්වනි පදයේ සිට තමාගේ දෙවියෝ ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරවයි කියා ලියා තිබේයයි ඔහුට කීසේක. නැවතත් යක්ෂයා උන්වහන්සේ උස් කන්දකට පමුණුවා ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ආශ්චර්යද උන්වහන්සේට පෙන්වා ඔබ බිම වැටි මට නමස්කාර කරන්හු නම්
මේ සියල්ල ඔබට දෙන්නේ යයි උන්වහන්සේට කීසේක. එවිට යේසුස් වහන්සේ සාතන් අහක්ව යව මක්නිසාද තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට නමස්කාර කරව උන්වහන්සේට පමණක් සේවය කරවයයි ලියා තිබේයයි ඔහුට කීසේක. එකල යක්ෂයා උන්වහන්සේ okay. අපිට අත්වගේ නැවත thank you pastor thank you so much. තුන්වෙනි මොනවද කිව්වේ? එවිට ඔබ මට නමස්කාර කළ විට කියලා කිව්වා. එතනදී කිව්වේ නෑ ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් පුතෙක් නම් නමස්කාර කරන්න කියලා කිව්වේ නෑ. යක්ෂයා පාවිච්චි කරේ එවිට ඔබ මට නමස්කාර කියලා. ඒ කියන්නේ යක්ෂයා ඒක ඕනම කෙනෙකුට දෙනවා. ඒක දේව දරුවෙක් වෙන්න පුළුවන්, දේව දරුවෙක් නැති වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. යක්ෂයාට ඒක ගානක් නෑ. ඒක බොන ගේම් වෙන්න පුළුවන්, බොන ගේම් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒකයි එතන යක්ෂයා වගේ වචනක් පාවිච්චි කරන්නේ. ඔබ මට වැඩි නමස්කාර කළොත් මම මේ ඔක්කොම දේවල් දෙනවා කියලා. ඉතින් දෙවියන් වහන්සේ දන්නේ නැති මිනිස්සු යක්ෂයා නමස්කාර කරනවා සහ අපිවත් ඌ පොල්ම ගන්න try කරනවා. අපිට නමස්කාර කරන්න කියලා කිව්වේ නේද? එතකොට ඒකයි අපි සමහර වෙලාවට අපිට වඩා අපි දැක්කොත් එහෙම අපි කියන අරයා හොඳින් ඉන්නවනේ, මෙයාට මේ විදියට ඉන්නවනේ, මෙයාට මෙච්චර සල්ලි තියෙනවනේ, මෙයාට කොහොමද අප්පයි මිනිස්සු කරන්නේම වැරදි වැඩ බල උතරන්න කරන්නේම අපරාධ දේවල්. නමුත් ඉන්නේ හොඳට යනවා කවදාකවත් දුක් වෙන්න එපා. කවදාකවත් ඒ වගේ මේවා කරන්න එපා. කවදාකවත්. ඒ යක්ෂයා දීපු දේවල්. යක්ෂයා මෙතන ඔබ දැක්කනේ ඔබ මට නමස්කාර කියන ඕන කෙනෙක් උට නමස්කාර කෙනෙකුට යක්ෂයා දෙනවා. දෙවියන් වහන්සේ කියන තාම ඔබේ ලෝකයේ අධිපතියට ඉන්නවා. තාම මේවා කරලා නැහැ. ඔය සම්පූර්ණයෙන්ම ඉවර කරලා නැහැ. ඒ නිසා ඔය ඉන්නවා ප්‍රශ්න නැහැ. හැබැයි ඔබටයි මට වහන්සේගේ ගැලවීම දී තිබෙනවා. ආධිපත්‍ය දී තිබෙනවා. ශුද්ධාත්මයන් වහන්සේව දී තිබෙනවා. මේ වචනේ දී තිබෙනවා. මේ කඩුව ඔබයි මගේ ළඟ තිබෙනවා. මේකේ සියලු ජයග්‍රහණ තිබෙනවා. යේසුස් වහන්සේ ජයගත්තේ මේ පරීක්ෂාවන් තුනම වචනේ. ඔබයි මායි අද ඉගෙන ගන්න වචනෙන්මයි උන්වහන්සේ. ඒ දෙකත් උත්තර දුන්නේ ජීවිත කතාවෙම මේ උත්තර දුන්නේ ඒ පද දෙක ටික ඔක්කොම ආගව තියෙනවා. මම අනිත් දවසේ ආවම ඔබට පෙන්නන්නම්. යේසුස් වහන්සේ වචනෙන් පිට කිසිම උත්තරයක් දුන්නේ නැහැ යක්ෂයාට. අද ඔබටයි මටයි එන ඕනම දෙයකින් ජයග්‍රහණ තිබෙන මේ වචනේ තුල උන්වහන්සේ වචනේ, යේසුස් වහන්සේ වචනේ. ඉතින් තදින් අල්ලගන්න, වචනේ මෙහෙය කරන්න, ඉගෙන ගන්න, කියවන්න. පාස්ටර් කිව්වාගේ දන්නේ නැති තරම් තියෙනවා. පාස්ටර් කෝල් එකක් දීලා කියන පාස්ටර් මට පොඩක් විස්තර කරන්න කියලා. දෙවියන් වහන්සේ තුල ඔබට ඔබයි මා ජයගත් සෙනග. අපි අතිශයින් ආශිර්වාද ලබ්ධ, අතිශයින් ජයග්‍රාහකයෝ, අතිශයින් වාසනාවන්තයෝ. ඇයි අපි සත්‍ය දැනගත්තා. අපිට අපි ගාව ජීවමාන වචනයක් තිබෙන හැම වෙලේම අපි ගාව. අපි ආශිර්වාද ලබ්ධ. මුදල් වලින් නෙවෙයි. අපි තියෙන වත්කම් වලින් නෙවෙයි මෙහෙර ලෝකේ තියෙන. අපි ආශිර්වාදය. අපි ජයග්‍රාහකයෝ ක්‍රිස්තුස් වහන්සේ ඔබයි මයි දැනගත්තා. ගොඩාක් අය අද දන්නේ නැති අන්ධකාර ජීවත් වෙන අයක බලද්දී ඔබයි මයි අද ගොඩාක් ආශිර්වාද ලබනවා. උන්වහන්සේගේ බලය. දැන් එදා අපි කතාව ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මලවුන්ගේ නැගිටවන්න පාවිච්චි කරපු මොන තරම් බලයක්ද ඒක? ඒ බලය ඔබ තුළ මා තුළ ක්‍රියා කරනවා කියපොම පුදුම දෙයක් නේ. අපි දෙවියන් වහන්සේ තුළ අපි ආඩම්බර වෙන්න ඕනේ. නමුත් අනිත් අය ඉදිරිය අපි ප්‍රේමයෙන් ඇසිරෙනවා. නමුත් ආඩම්බර වෙන්නේ නැතුව නමුත් දෙවියන් වහන්සේ තුළ අපිට කොච්චර දෙයක් උන්වහන්සේ අපිට දී තිබෙනවා. ඉතින් ඒක නිසා ඔබ හැමෝම ආශිර්වාද ලද්දේ වචන ඉගෙන ගන්න අපේ ගැන සාමයක කාලය යොමු කරපු පාස්ටර් කිව්වාගේ පටන් ගන්නකොටම ඇත්තටම වෙන වැඩක් කරන්න තිබුණා. නමුත් උන්වහන්සේගේ වචනය බලවන්තයි. ඉතින් කාල වේලාව තව විනාඩි 3ක් තිබෙනවා. අද මේ ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ අල්ලගන්න, කියවන්න, උන්වහන්සේගේ වචනේ මෙලේ කරන්න. දෙවියන් වහන්සේ තමයි අපේ දෙවියන් වහන්සේ අපි මේතර විනාඩිකට අපි ආඥා කළා. මම පාසල බාර දෙන්න අතර අපි මොනවද කියලා අපි තවත් සාකච්ඡා කරද්දී ස්වාමීන් වහන්සේගේ හස්තේ ස්වාමීනි අපි හැම කෙනෙක් නැවත වාරයක් අපි බාර වෙනවා. පාස්ටර් අපි හැම කෙනෙක්ව බාර කියලා ආඥා කළා වගේ ස්වාමීනි මත වහන්සේට ස්තුති කරනවා. වහන්සේ දුන්න මේ අවස්ථාව, මේ වෙලාවන් නිසා ස්වාමීන් වහන්සේ අපි මේ වටිනා කාලයේ වහන්සේ වෙනුවෙන් වහන්සේගේ දේවල් ගැන ස්වාමීනි වහන්සේගේ රාජ්‍යයේ තිබෙන දේවල් ගැන සොයන්න වහන්සේ අපිට දුන්න මේ අවස්ථාව කරුණාව නිසා ස්තුති කරනවා. ස්වාමීනි මේ බයිබල් පන්තියේ නිසා ස්තුති කරනවා. ස්වාමීනි මේ විදිහට වහන්සේම ස්වාමීනි කතා කරලා සකස් කර තිබෙන නිසා මොකද වහන්සේගේ දරුවන්ව පෝෂණය කරන්න පුළුවන් එකම මාර්ගය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ වචනය තුළින් වහන්සේ ඔන්න ශක්තිමත් කළා. ඔන්න දන්නා සියලු කරුණ කාරණා වහන්සේ මේ දේවල් තුළින් කතා කළා. වහන්සේ තව තව එළිතරව වෙමින් වහන්සේ ප්‍රකාශ වෙන නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. වහන්සේගේ බලය ස්වාමීනි ආධිපත්‍ය අපේ ජීවිතවල අපේ දී තිබෙන ස්තුති කරනවා. වහන්සේගේ දරුකම අපිට
තිබෙන නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපි හැම කෙනෙක්ම එක්සිත් වෙලා ඔබ වහන්සේට ස්තුති කරනවා මේ සභාවේ ප්‍රධාන පාලක වර්ග ස්වාමීන් වහන්සේ පාස්ටර්ද සිස්ටර්ද හැම කෙනෙක්ම ස්තුති කරනවා ඒ වෙලේ ස්වාමීන් වහන්සේ දේවදාසයන්ද ස්වාමීන් අපිට දීති දෙන වහන්සේට ස්තුති කරනවා කියලා තව තව ඔබ වහන්සේ ශක්තිමත් කරන්න බලවත් කරන්න මේ දේශය තුළ මේ රට තුළ පාවිච්චි කරන්න මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේම ක්‍රියා කරන ස්තුති කරනවා. ඒ වගේම සමග එකතු වෙලා ස්වාමීන් අත්වල වැඳගෙන සේවය කරන හැම සේවකයෙක් වෙනුවෙන් අපි යාඥා කරනවා. ඒගොල්ලන්ට වහන්සේගේ තව තව ප්‍රඥාව නෝන දැනගැන්ම සහ එළිදරව්වේ ආත්මය විනාශ කළා. ඒ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ එකට එකතු වෙලා ඒක ආත්මකින් සේවය කරන්න වහන්සේට හැම කෙනෙකුටම ශක්තිය දෙන නිසා ස්තුති කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ හස්තයට බාර ගන්න. ඒ වගේම ස්වාමීනි මේ වචනය ජේසුස් වහන්සේ මේ පොළොවේ නැති වචනේම වහන්සේ ජයග්‍රහණය ලැබුවා වගේ අද අපේ ජීවිතය අපිට තිබෙන එකම ජයග්‍රහණය වහන්සේ ස්වාමීනි. වහන්සේ වචනය. ඒ වචනේ ස්වාමීනි අපිට ජය ගන්න. අපේ ජීවිතේ එනා වූ හැම ප්‍රශ්න කරදර පීඩාවල අපි ඉදිරියේදී මුහුණ දෙන දේවල් ඔබ වහන්සේ තුළ ජය ගන්න මේ දේවල් වලින් ස්වාමීනි වහන්සේම අපිට තව තව ශක්තිය දීලා මේ වචන තුළ අපි ඉගෙන සාස්තුති කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ හස්තයට මලුමින් බාර කරමින් ආඥා කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. ආමේන්.